ඊළඟ ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ ඇමෝනියා ඔක්සිහාරකයක් විදියට හැසිරීමට උදාහරණයක්. ඇමෝනියා ඔක්සිහාරකයක් කියන්නේ මොකක්ද? ඔක්සිහාරකයක් කියන්නේ ක මාරු වෙනවා කියන්නේ ඇමෝනියා ඔක්සිකරණයට ලක්වීමක් තමයි අහලා තියෙන්නේ. හරි. අපි ගමු ඇමෝනියා ඔන්න NH3 ඉන්නවා. නයිට්‍රජන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 3. හයිඩ්‍රජන් වල ධන 1යි. ධන 1ේම 3. එහෙනම් නයිට්‍රජන්ට පුළුවන් මෙතනින් ඔක්සිකරණය වෙන්න. මෙතනින් නයිට්‍රජන් පරමාණු N2 බවට, NO බවට, NO2 බවට විවිධ විදියට ඔක්සිකරණාංකය වැඩි වෙන්න පුළුවන්. ඇයි ඒ වැඩි වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ? නයිට්‍රජන් ඉන්නේ අවම අවස්ථාවේ ඍණ 3ේනේ. යාට ධන 5 දක්වා උපරිම අවස්ථාවට වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඍණ 3ේ ඉන්න අවම නයිට්‍රජන්ට තව අඩු වෙන්න බෑ. මේ විදියට ඔක්සිකරණය උනාට ඒ කියන්නේ ඔක්සිහාරකයක් ලෙස හැසිරුණාට මොකද්ද වෙන්න බැරි? ඔක්සිහරණය වෙන්න බෑ. ඇයි නයිට්‍රජන් ඉන්නේ අවමම අවස්ථාවේනේ. ඒක නිතරම වගන් ප්‍රශ්න වල අහපු දෙයක්. ඇමෝනියාහි පවතින නයිට්‍රජන් ඔක්සිකරණයට මෙන්ම ඔක්සිහරණයට ලක් වේ. වැරදි. ඇමෝනියාට ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වෙන්න පුළුවන්. හේතුව තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ නයිට්‍රජන් පරමාණු ඔක්සිහරණයට ලක් වෙන්නේ කවුද? හයිඩ්‍රජන් ඉන්නේ ධන 1. H2 බවට හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙලා ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනවා. අපේ ප්‍රශ්නය නම් අහලා තියෙන්නේ මේකෙන් අහලා තියෙන්නේ ඔක්සිකරණය. මේකත් මතක තියාගන්න. මේ හයිඩ්‍රජන් පිට වෙන අවස්ථාවට උදාහරණ මොනවද? සක්‍රීය ලෝහ සමග ප්‍රතික්‍රියාව. සක්‍රීය ලෝහ සමග ඇමෝනියා හයිඩ්‍රජන් පිට කරනවා. මොනවද සක්‍රීය ලෝහ කියන්නේ? විද්‍යුත් රසායන ශ්‍රේණියේ උඩම ඉන්න අය. ලයින් කලේ කැතනංගිට ඒ කියන්නේ ලිතියම්, පොටෑසියම්, කැල්සියම්, සෝඩියම්. ඔන්න ඔය කට්ටියත් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරාම NaNH2යි හයිඩ්‍රජන් වායුවයි පිට කරනවා. මේක මම ඊයේ කතා කරා. ඇමෝනියා සම්බන්ධ ප්‍රතික්‍රියාව ලිතියම් වගේ හිටියොත් NH2 නෙමෙයි හදන්නේ ලිතියම් නයිට්‍රයිඩයයි හයිඩ්‍රජන්. හරි. ඒ තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙතනින්. අපේ සිලබස් එකේ දීලා තියෙනවා ඇමෝනියාහි ඔක්සිකරණයට අදාළව මතක තියාගන්න ප්‍රතික්‍රියා සෙට් එකක්. මොකක්ද මේ ප්‍රතික්‍රියා ටික? ඇමෝනියා හා Cl2 අතර ප්‍රතික්‍රියා මතක තියාගන්න ඕන. ඇමෝනියාහි ඔක්සිකරණයට අදාළව රිසෝස් බුක් එකේ ප්‍රධානම කතා කරන්න දීලා තියෙන ප්‍රතික්‍රියා ටික තමයි දැන් කතා කරන්න යන්නේ. Cl2 ඉන්නේ බිඳුවේ මෙයාම HCl නැත්නම් Cl ඍණ එක ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිහරණය වෙනවා. ඇමෝනියාහි ඉන්නේ නයිට්‍රජන් ඍණ 3. එයා N2 බවට ඔක්සිකරණය වෙනවා බිඳුව ඔක්සිකරණ අවස්ථාවට. මෙන්න මේ ප්‍රතික්‍රියාව අවස්ථා කිහිපයකට අපට කතා කරන්න තියෙනවා. මේක විතරක් මතක තියාගත්තාම ඇති. මේකෙන් මොකක්ද ආයෙ කතා කරලා තියෙන්නේ? වැඩිපුර ඇමෝනියා ඇති විට. වැඩිපුර NH3 තිබ්බොත් මොකද වෙන්නේ? ඇමෝනියා Cl2 දෙක ප්‍රතික්‍රියා කරලා ලැබෙන දෙන්නගෙන් වැඩිපුර ඇමෝනියා තිබ්බොත් මොකද වෙන්නේ? HCl ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරලා NH4Cl වෙනවා. ආයේ මේ ප්‍රතික්‍රියාවම අපිට කතා කරන්න තියෙනවා වැඩිපුර Cl2 තිබ්බොත්. වැඩිපුර Cl2 තිබ්බොත් මොකද වෙන්නේ? ඇමෝනියා දන Cl2 ගෙන් Cl2 එක්ක HCl ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි N2 ප්‍රතික්‍රියා කරනවා NCl3 හැදෙනවා. ආයේ සම්මත දීලා තියෙනවා pH අගයක් එක්ක pH 4.5 තත්ත්වයට තේ මේ ප්‍රතික්‍රියාවම අපිට දීලා තියෙනවා. මොකක්ද එතකොට ලැබෙන්නේ? ඇමෝනියා Cl2 අතර ප්‍රතික්‍රියාව NH2Cl උයි අනිත් එක මොකක්ද? NH4Cl. මෙතනින් මේ ප්‍රතික්‍රියා හතරම අපේ සිලබස් එකේ දීලා තියෙනවා. මේ අවස්ථා ටික ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියා සෙට් එක තමයි ඇමෝනියා ඔක්සිකරණයට ලක්වීමට අදාළව තියෙන්නේ. මේ ටිකම මතක තියෙන්න ඕන. එහෙනම් අපේ ප්‍රශ්නෙට අදාළව බලන්න
පළවෙනි එකේ තියෙන ඇමෝනියා හදන HCl NH4Cl හදන එක. ඒක මොකද්ද? ඒක අම්ල භස්ම ප්‍රතික්‍රියාවක්. NH4Cl හදන එකේදී ඇමෝනියා හැසිරෙන්නේ භස්මයක් ලෙස. ඇමෝනියා භස්මයක් ලෙස හැසිරීමේ උදාහරණයක් තමයි දීලා තියෙන්නේ පළවෙනි එකේ. දෙවෙනි එකේ දීලා තියෙන සංගත සංකීර්ණයක්. ඒ කියන්නේ ඇමෝනියා කවුරු විදියටද? ලුයිස් භස්මයක් විදියට හැසිරීලා නැත්තම් ලිගනයක් ලෙස හැසිරීලා නැත්තම් සංගත සංකීර්ණ සාධාරණයක් ලෙස හැසිරීලා. තුන්වන ප්‍රතික්‍රියාව සෝඩියම් එකේ කියන්නේ ඔක්සිහරණයට උදාහරණයක් තමයි තුන්වන ප්‍රතික්‍රියාව තියෙන්නේ. හතරවෙනි ප්‍රතික්‍රියාව තමයි ඉතින් අපිට අදාළ එක තියෙන්නේ. දැන් හතර තමයි උත්තරය. හොඳ ප්‍රශ්නයක්. හයවෙනි ප්‍රශ්නය තියෙන්නේ ලෙඩ් හයිඩ්‍රොක්සයිඩය පහත් සඳහන් කුමක් තුල ද්‍රවණය නොවේද? ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්නේ නැති එක තමයි අහලා තියෙන්නේ. ලෙඩ් කිව්වහම මතක් වෙන්න ඕනේ මෙයා උභයගුණී. මට කියන්න බලන්න සිලබස් එකේම ඉන්න උභයගුණී කට්ටිය ටික. බෙරලියම්, ඇලුමිනියම්, සින්ක්, ටින්, ලෙඩ්. මෙන්න උභයගුණී කට්ටිය. ආයේ මේගොල්ලොන්ගේ ලෝහ ඔක්සයිඩ්, මේගොල්ලොන්ගේ ඔක්සයිඩය හයිඩ්‍රොක්සයිඩය උභයගුණී. උභයගුණී කියන්නේ මොකද්ද? අම්ල එක්කත් ප්‍රතික්‍රියා කරනවා භස්ම එක්කත් ප්‍රතික්‍රියා කරනවා. දැන් මේගොල්ලොන්ගේ ලක්ෂණය අම්ල සමග මෙන්න භස්ම සමගද ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මේගොල්ලෝගේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එම ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් අවක්ෂේපයක් මෙයා වැඩිපුර භස්ම තුල දිය වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය වැඩිපුර භස්ම තුල දිය වෙනවා. නේද? එහෙනම් අපි බලමු පළවෙනියට කියනවා මේ ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් වලට දානවලු තනුක නයිට්‍රික් අම්ලය. මේ ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ තනුක HNO3 හි දිය වෙනවද? දිය වෙයි. මට කියන්න සිලබස් එකේම ඉන්න තනුක අම්ලවල දිය නොවන අවක්ෂේප ටික මොනවද? සිලබස් එකේම ඉන්න තනුක HNO3 හි දිය නොවන අවක්ෂේප මොනවද? බේරියම් සල්ෆේට්, AgCl, AgBr, AgI, තව කෙනෙක් ඉන්නවා ලෙඩ් ක්ලෝරයිඩ්. මෙන්න මේ කට්ටිය විතරයි නයිට්‍රික් එක දිය වෙන්නේ නැත්තේ. එහෙනම් මෙයාගෙන් එන්නේ ලෙඩ් නයිට්‍රේට්. ලෙඩ් නයිට්‍රේට් කියන්නේ ජලීය ද්‍රාවණය. මෙයා දිය වෙනවා. එහෙනම් එයා වැරදි. තනුක නයිට්‍රික් එක දිය වෙනවා නම් සාන්ද්‍ර නයිට්‍රික් එක කොහොමද දිය වෙනවා? ඊළඟට දීලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ලෙඩ් හයිඩ්‍රොක්සයිඩයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම මොකද වෙන්නේ? දිය වෙලා ලැබෙන කෙනා ගන්නේ කොහොමද? ඒකටත් මම කෙටි ක්‍රම කියා දීලා ඇති. මේ වැඩිපුර භස්මය දැම්මහම දිය වෙලා ලැබෙන එක ගන්නේ කොහොමද? ලෙඩ් ගන්නකො. ඔක්සෝ ඇනායනය ගන්න. ඔක්සෝ ඇනායනය ගන්නේ කොහොමද? එයාගේ ඔක්සිජන් අංකය ගන්නවා ධන 2යි. මෙයා ඍණ වෙන්න නම් ඔක්සිජන් කීයක් ඕනද? ඔක්සිජන් එකක් ඍණ 2යි නේ. එහෙනම් ඍණ 2 දෙකක් එනවා. එහෙනම් ඍණ ඔක්සිජන් දෙකක් ආවා. ඍණ 4යි. එහෙනම් ආරෝපණය කීයද? ඍණ 2. ඇලුමිනියම් වල ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකෙන් ලැබෙන අනායනය මොකද්ද? ඇලුමිනියම් ධන 3යි. එහෙනම් ඔක්සිජන් දෙකක් ඍණ 4යි. එහෙනම් ඍණ 1යි. ඇලුමිනියම් අයනය. දැන් මෙතනින් එන්නේ කවුද? Na2PbO2 කියන දිය වෙන එක තමයි මෙයා ද්‍රාව්‍ය සංයෝගයක් තමයි ලැබෙන්නේ. මොකද උභයගුණී ලෝහ වල හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර භස්ම තුල දිය වෙනවා. එහෙනම් ඒකත් වැරදි. පස්වෙනි උත්තරේ තියෙන්නේ රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයක්. එනා ඒකෙත් දිය වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකේම දිය වෙනවා. එතනට අදාළ වෙන්නේ Rb2 PbO2. හතරෙන් එක තමයි උත්තරේ තනුක සල්ෆියුරික්. ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් වලට H2SO4 දැම්මහම මොනවද දෙන්නේ? ලෙඩ් සල්ෆේට් ධන වලට මාරු වෙනවා.
ලෙඩ් සල්ෆේට් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. සුදු පාට අවක්ෂේපයක් අපි සල්ෆර් රසායනයට මේ ඔක්කොම දීලා තියෙනවා කෙටි කරලා. නැත්නම් සිලබස් එකේම උභයගුණී ලෝහත් කතා කරලා ඇති ඇලුමිනියම් රසායනය යටතේ. කොටස් දෙකකදී මේ ටික හව වෙලා තියෙනවා. දැන් උත්තරය අංක 4. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩයත් උභයගුණී. ඒකත් මෙතනට මතක තියාගන්න. මෙන්න මෙයත් වැඩිපුර ප්‍රශ්න තුල දිය වෙනවා. ක්‍රෝමියම්ට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම CrOH4- සංඝ සංකීර්ණ සාධනෙන් දිය වෙනවා. මෙන්න මේ විදිහට ඔළුවට ගන්න සිලබස් එකේම වැඩිපුර ප්‍රශ්න තුල දිය වෙන ඒවා. කොට ප්‍රශ්න වලට ලේසි. තමන්ගේ ඔළුවේ තියෙනවා නම් සිලබස් එකේම සම්කම්ල එක්ක වායුවට කරන, සාම්කම්ල එක්ක වායුවට කරන, ජලය එක්ක වායුවට කරන ප්‍රභේද. ඊට පස්සේ ගත්තොත් විරංජනකාරක ගුණ තියෙන කට්ටිය, තනුක නයිට්‍රික්හි දිය නොවන කට්ටිය MCQ ප්‍රශ්න පත්‍රයේ ඉතා පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන්. මෙයා පොයින්ට්ස් විදිහට ඔළුවේ තියාගන්න. මෙන්න මේවයි තියෙන්න ඕනේ ඔළුවේ. නැතුව Tamanට කටපාඩමේ 16 වෙනි කාණ්ඩය පුළුවන් වුණා කියලා, පීගුණ පුළුවන් වුණා කියලා මේක ගොඩ දා ගන්න බෑ. මෙන්න මේ විදිහේ නෝට් සෙට් ටිකක් තියෙන්න ඕනේ ඔළුවේ. හරි. 7 වෙනි ප්‍රශ්නෙට යන්න අපි. හත්වෙනි ප්‍රශ්නේ අහන්නේ ටයිටේනියම් හා සෙලීනියම්. ටයිටේනියම් හා සෙලීනියම් ආවර්තා වර්ගයේ 4 වෙනි කාණ්ඩයේ හා 16 වෙනි කාණ්ඩයේ. ටයිටේනියම් සෙලීනේට් සාමාන්‍ය සංයුක්ත අවශ්‍යතා සපුරාලන සංයෝගයක් යයි උපකල්පනය කර ටයිටේනියම් සෙලීනේට් සඳහා සූත්‍රය. අන්න නිතරම අහන එකක්. මේක දැන් ඕන පාස් පේපර්ස් වලත් දෙවුවේ. මේක ගොඩාක් කරාට මේ වගේ ප්‍රශ්න අහනවා. ටයිටේනියම් සෙලීනේට්ගේ සූත්‍රය අහන්න. මෙහෙම කරද්දි මොකද්ද ගන්න ඕන? මේ කට්ටියගේ උපරිම ඔක්සිකරණාංකය ගන්න ඕන. උපරිම 4 වෙනි කාණ්ඩේ කට්ටියගේ 17. සෙලීනියම් කියන 10. හැබැයි සංයෝගයක් වෙන්න නම් ටයිටේනියම් කොටස ධන කොටස වෙන්න ඕනේ. මෙයා ඍණ කොටස වෙන්න ඕනේ. එහෙනම් ටයිටේනියම් ධන විදියට කැටායන විදියට ඉන්නවා. සෙලීනියම්ගේ ඍණ කොටසක් හැදෙන්නේ කොහොමද? සෙලීනේට් කියන්නේ සල්ෆේට්, සෙලීනේට්, එතකොට නයිට්‍රේට්, ඒත් ප්‍රත්‍යයෙන්නේ ඔක්සිජන් එක්ක. එහෙනම් සෙලීනියම්ගේ ධන 6 නම් මෙතනින් ඇනායනයක් හැදෙන්න ඍණ කොටසක් එන්න ඔක්සිජන් එකක ඍණ 2යි ඔක්සිජන් කීයක් ඕනද ඍණ වෙන්න? ඔක්සිජන් 3ක් ආවොත් ඍණ 3 වෙනවා. ඔක්සිජන් 4ක් ආවොත් ඍණ 4යි. ඍණ 8ක් එනවා. එතකොට ඍණ 2ක් එනවා. එතකොට ඔක්සිජන්ලා 4ක්. තේරුණාද? උපරිම අවස්ථාව ගන්නවා දෙන්නගෙම. මෙයා ඒත් ඇනායනයක් කරගන්න එක. මෙයා ඔක්සෝ ඇනායනයක් වෙන්න නම් ඔක්සිජන්ලා කීයක් ඕනද? 16 නම් ඍණ 2 ඒවා 4ක් ආවොත් තමයි ඍණ 2ක්. දැන් මාරු කරන්න. එතකොට වෙනවා Ti 2 SeO4 4. මේක අපිට කෙටි කරත හැකි බෙදත හැකි දෙකකින් Ti SeO4 5. පැහැදිලිද? ඔය ක්‍රමය නිතරම යෙදෙන එක. දැන් මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට ඉස්සරහට කරගෙන යනකොට තව අහු වෙයි. එහෙම උත්තරයක් තියනවද? ඔව්. 4 වෙනි උත්තරේ. ඒක පැහැදිලිද හැමෝටම? 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ මම අද ඔයගොල්ලන්ට ඒකම කිව්වා. දෙවෙනි ප්‍රශ්නයට කැල්සියම් ක්ලෝරයිඩ් MnO2 මෙන්න උත්ප්‍රේරක දාලා. උත්ප්‍රේරකත් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් දානවා. මම මොකද කිව්වේ MnO2 උත්ප්‍රේරක තිබ්බොත් තමයි Cl ඍණයි F ඍණයි වලින් වායු පිට වෙන්නේ. එහෙනම් මෙතනින් පිට වෙනවා කවුද? F2 පිට වෙනවා. හැබැයි ඕගොල්ලෝ දන්න දෙයක් තමයි F2 ස්ථායි නැහැ. මෙයා ජලය තියෙද්දී ඉතා ශීඝ්‍ර ලෙස ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. නේද? මෙයා
ස්ථායීව ඉන්නේ නැහැ අධික ලෙස ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මෙයා හැදුනට F2 හැදුනට F2 ස්ථායීව ඉන්නේ අපි මේක ඉනෝගනික් වල කතා කරන දෙයක්. මෙයා ජලය එක්ක ප්‍රතික්‍රියාව අපට ආකාර දෙකකට ගත හැකියි. සාමාන්‍ය තත්ත්වයට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් HF උයි O2 උයි හදනවා. උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මෙතනින් HF උයි ඕසෝනුයි තමයි හැදෙන්නේ. හැබැයි මෙතන අපිට කියලා නෑ උෂ්ණත්ව වැඩි වීමක් වෙනවා කියලා තියනවද? මිශ්‍රණයේ සාන්ද්‍ර H2SO සම ප්‍රතික්‍රියා කරනවා. මිශ්‍රණයක් උණුසුම් සාන්ද්‍ර කියලා දීලා තියෙනවා. හැබැයි මෙතන උෂ්ණත්වය ගොඩක් වැඩි වුණොත් තමයි ඕසෝන් හැදෙන්නේ. එතකොට අපට ඇත්තටම මෙතන උත්තරේ HF හා ඕසෝන් වෙන්න ඕන. හරිද? නව නිර්දේශයට අනුව මෙතන උත්තරේ HF සහ O3 වෙන්න ඕන. හැබැයි අපේ මෙතන HF O3 උත්තරයක් නැහැ. තියෙනවද HF O3 උත්තරයක්? තියෙනවනේ. ඔව් sorry. පළවෙනි උත්තරේ තියෙනවා. නම් උෂ්ණත්වය වැඩි වුණු හින්දා උත්තරේ වෙන්නේ HF ධන O3. මේක ඒ අවුරුද්දේ උත්තරය අරන් තිබ්බේ HF O2 කියන එක. තමයි උත්තරේ විතර අරන් තිබ්බේ. හැබැයි අපේ සිලබස් එකට අනුව කියනවා ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී උණුසුම් වුණොතින් O3 තමයි හැදෙන්නේ කියලා. කලින් සිලබස් වල මෙන්න මේ ප්‍රතික්‍රියාව විතරයි දීලා තියෙන්නේ. ඒකින්ද ඒ අවුරුද්දට දාලා උත්තරේ මේක අරන් තිබුණේ. හැබැයි අපේ සිලබස් එකට අදාළ උත්තරේ මේක වෙන්න ඕනේ. මොකද විතරම අපි දන්න දෙයක් තමයි ෆ්ලෝරීන්ගේ ප්‍රතික්‍රියා Cl2Br2 I2 එක විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඔයගොල්ලෝ මතක ඇති Br2 Br2 I2 ගත්තොත් එකම විදිහට තමයි ඔක්කොම ප්‍රතික්‍රියා තියෙන්නේ. ජලය එක්ක ප්‍රතික්‍රියා ගත්තත් ආයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව මතක් කරන්නකෝ. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය දීදාකරණ ගත්තොත් මෙයා Cl ඍණ OCl මයිනස් තමයි හැදෙන්නේ. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් Cl ඍණ ClO3 ඍණ. Br මයිනස් සිසිල් තනුක නම් Br ඍණ OBr ඍණ. උණු සාන්ද්‍ර නම් Br ඍණ BrO3 ඍණ. I2 සිසිල් තනුකත් එක්ක I මයිනස් OY මයිනස්. උණු සාන්ද්‍ර නම් I minus IO3 minus එකම විදියට උනේ හැබැයි F2 ගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවත් ඉතා වෙනස් වුණා මොකද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා අධික ලෙස. පැහැදිලි නේද? නම් උත්තරය අංක 1. ප්‍රශ්නේ බලන්න. 9 වෙනි ප්‍රශ්නය මම ඊයේ කරපු එකක්ම නේද තියෙන්නේ? ජලය එක්ක ප්‍රතික්‍රියා මම ඊයේ කිව්වා නේද ආකාර දෙකයි. ඊයේ අපි කතා කරා එක සජලණය වෙනවා කිව්වා. ජල විච්ඡේදනය වෙනවා කිව්වා. ඉතින් මොකද්ද ඔය අහලා තියෙන්නේ? ජල විච්ඡේදනයෙන් අහලා තියෙන්නේ. පළවෙනි එක දීලා තියෙන ලිතියම් ක්ලෝරයිඩ්. ලිතියම් ක්ලෝරයිඩ් මොකද්ද වෙන්නේ? ලිතියම් දාන මොකද්ද වෙනවා කිව්වේ? සජලණයක්. දෙවෙනි එක BF3. අන්න ඉන්නවා. BF3 මොකද්ද වෙන්නේ? BF3 ජලයත් එක්ක ජල විච්ඡේදනයක්. ක්ලෝරීන් 3 වෙනුවට OH 3ක් සම්බන්ධ වෙලා ඒ අතරින් මොනවද ඉවත් වෙන්නේ? ජලාණු ඉවත් වෙනවා. මම ඊයේත් ඔක් කතා කරා HBF4 ලැබෙනවා. මේක ඊට පස්සේ මුලින්ම OH සම්බන්ධ වෙන මේක ඇත්තටම ලැබෙන ඵලය ඕගොල්ලෝ දැනගන්න ඕනේ. අපේ නිර්දේශය මේක නැහැ. BF3 ගේ ජල විච්ඡේදනයේ ඵලය ඕගොල්ලන්ට නැහැ. ඒකින්ද මේක දැනගන්න ඕනේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මෙහෙම මතක තියාගන්නකෝ. බෝරෝන් ඉන්නවනේ. ජල විච්ඡේදනය කියන්නේ ජලයේ කැඩිලා ප්‍රතික්‍රියා වෙන එකනේ. HOH වෙනවනේ. එතකොට මෙන්න HOH. HF විදියට මෙයා අම්ලයේ විදියට යද්දි මෙතනට OH 3ක් එනවා. එතකොට BOH3 තමයි ලැබෙන්නේ. හරිද? මෙන්න මේ විදිහේ ජලයේ කැඩිලා ප්‍රතික්‍රියා වෙන දෙයක් වෙනවා BF3 ගේ. හැබැයි අපි කතා කරා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වගේ චතුස්තලීය ඒවායේ මොකද්ද වෙනවා කිව්වේ? ජල විච්ඡේදනයක් වෙනවා කිව්වද? ජල විච්ඡේදනයක් වෙන්නේ නෑ කිව්වා. හේතුව මොකද්ද? කුඩා වීම. කාබන්ට පහළින් ඉන්න සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩේ ජල විච්ඡේදනයක් වෙනවා කිව්වා H2SiO3
SiO2 දක්වාත් ඕන තවදුරටත් වෙන්න පුළුවන්. මතක් වුණාද? ඊයේ කරපු එකක් මේක මම මට මේවා ලියන්න ගියේ. එතකොට තව දෙයක් මෙතන ඕගොල්ලන්ට හිතෙන්න ඕන දෙයක් තියෙනවා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩේ ජල විච්ඡේදනය වුණේ නැහැ. සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩේ ජල විච්ඡේදනය වුණා අණුව විශාල හින්දා. අණුව විශාල වෙනවත් එක්කම ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙනවා. ලන්ඩන් බල ප්‍රබල වෙනවා කියන්නේ ප්‍රේරණයෙන් ද්‍රවණ ඇති කරගෙන ජල විච්ඡේදනයේ ජලයේ HOH බවට කඩලා ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ඉතින් BH3 නිර්ද්‍රවීයයි. තඩිය ත්‍රිකෝණාකාර අණුවක පිටත පරමාණු තුනම සමාන නිර්ද්‍රවීයයි. හැබැයි මෙතන විශේෂ දෙයක් වෙනවා BH3 වල. BH3 කියන්නේ මොකක්ද? ලුයිස් අම්ලයක්. ජලයට පුළුවන් කඩලා ප්‍රතික්‍රියා කරවන්න ලුයිස් බස්මයක් විදියට ජලය ප්‍රතික්‍රියා කරලා මෙයා ලුයිස් අම්ලයක් වෙන හින්දා තමයි මෙතන මේ විදියට ජල විච්ඡේදනයක් සිද්ධ කරන්නේ BH3. තාමත් හොඳ ප්‍රශ්නයක් ඒක. එතකොට තුන්වෙනි එකේ තියෙන්නේ කාබන්ට Br4ක්. ඉතින් කාබන්ට Cl4ක් වගේ Br4ක් තිබ්බත් ජල විච්ඡේදනය වෙන්නේ. හරිද? ටිකක් අමාරු ප්‍රශ්නයක් ඒක. ඊළඟ එක තියෙන්නේ මොකද්ද? ඊළඟ එක තියෙන්නේ යකඩ. යකඩ ජලයත් එක්ක මොකද්ද කරන්නේ? යකඩ ජලයත් එක්ක සංඝ සංකීර්ණයක් හදන්නේ. FeH2O6 ධන 3 නම් 3+ හදනවා සංඝ සංකීර්ණය. හැබැයි මේකේ Fe ධන 3 ඔක්සිකරණ අවස්ථාව වැඩි හින්දා මොකද්ද වෙනව කො ඩීගොනුව තියරි. ජල අණුවක් ජල විච්ඡේදනය වෙලා FeOH H2O 5 විදියට ජල විච්ඡේදන ඵලයක් එන්න පුළුවන් කියලා අපි තියරි වලදී කතා කරනවා. ඒ වගේම සිලබස් එකේ තව තැනක් තියෙනවා ඇලුමිනියම්ගේ ජල විච්ඡේදන ඵලයක් සිලබස් එකේ තියෙනවා. ඇලුමිනියම් ජල විච්ඡේදන වෙනවා AlOH H2O 5. මේවා මම කෙටි ක්‍රමත් එක්ක ඊයේත් මතක් කරලා දැන් බලන්න නිතරම අහන කොටස් ජල විච්ඡේදනයේ සජලනය. ආයේ ඊළඟට තියෙන BRCl කියන්නේ සාපංච සංයෝගයක් වෙන එක. ජල විච්ඡේදනයක් සිද්ධ වෙන්නේ නැහැ BRCl. හොඳට මතක තියාගන්න එහෙනම් සජලනය වෙන්නේ කැටායන වල. ජල විච්ඡේදනයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ද්‍රවණ වෙලා ජලය HOH බවට කැඩෙන්න ඕන. ඒක නිර්ද්‍රවීය සංයෝග සිද්ධ කරන්නේ නැහැ. හැබැයි නිර්ද්‍රවීය සංයෝගය විශාල එකක් වෙලා නැත්නම් ලුයිස් අම්ලයක් වෙනවා නම් ජල විච්ඡේදනයක් වෙනවා. ඒ වගේම දුබලව ජල විච්ඡේදනය වෙනවා යකඩ ධන 3. යකඩවල අපේ දීලා තියෙන හතරවෙනි උත්තරේ ෆෙරික් ක්ලෝරයිඩය දුබල ජල විච්ඡේදනයක් වෙන්නේ. දුබල ජල විච්ඡේදනය. මොකද ජල අණු OH බවට කැඩෙන්නේ ජල අණු 6කින් එකයි. ඇලුමිනියම්ගේ වලත් වෙන්නේ දුබල ජල විච්ඡේදනයක්. ප්‍රබල එකක් නෙවෙයි. හේතුව එතන ජල විච්ඡේදනය වෙන්නේ ජල අණු 6න් එකයි. හරිද? ඔන්න ඔය කරුණු නිව් සිලබස් එකේ තියෙනවා. රිසෝස් බුක් එකෙන් මේ ප්‍රතික්‍රියා ටික තියෙනවා. රිසෝස් බුක් එක අරන් බලන්න. ඕන නම් මම දැන් පෙන්නන්නම් ඕගොල්ලන්ට ඒ ටික. හරිද? මම ඒ ටික දැන් ෂෙයා කරන්නම්කෝ. මෙන්න මේ කරුණ ඉතාමත් වැදගත් මේක. මේ පාර එක්සෑම් එකට එන්නම ඉඩ තියෙන කොටසක්. ඉන්නකො මම රිසෝස් බුක් එක ෂෙයා කරන්න. 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ N2 හා O2 එකිනෙකට ප්‍රතික්‍රියා කරන්න. මම ටිකක් මේ ගැන ටිකක් කතා කරන්නම්කෝ. මේ අහන්න. නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අවමයි. හොඳම උදාහරණය මොකක්ද? වායු ගෝලයේ 78ක් වගේ වැඩි ප්‍රමාණයක් නයිට්‍රජන් තියෙන්නේ ඒකනේ. නයිට්‍රජන් හැමෝම එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් මේ විදිහට නයිට්‍රජන් 78ක් ඉන්න බෑනේ වායු ගෝලීය වාතයේ. එහෙනම් නයිට්‍රජන්ගේ මේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අවම වෙන්නේ N2 වල ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි. හේතුව මොකද්ද? නයිට්‍රජන් බැඳලා ඉන්නේ ත්‍රිත්ව බන්ධනයකින්. මේ විදිහට ස්ථායි ලෙස බැඳලා තියෙනවා. බන්ධන ශක්තිය ගොඩාක් වැඩි. බොන්ඩ් ඕඩර් වැඩි. බන්ධන දිග අඩුයි. ස්ථායි ලෙස බැඳී ඇත. මෙන්න මෙහෙම ඉතා ස්ථායි ලෙස බැඳලා ඉන්න හින්දා තමයි ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩාක් අඩු වෙලා තියෙන්නේ.
එතකොට මෙයා ප්‍රතික්‍රියා කරන අවස්ථාව මොනවද? N2O2 ප්‍රතික්‍රියා කරන අවස්ථා තියෙනවා විද්‍යුත් විසර්ජනවලදී අකුණු ගැසීම් වලදී වෙනවා. ඉතා ඉහළ උෂ්ණත්වයක් තියෙනවා නම් උෂ්ණත්වයක් විතරක් තිබිලා මදි අධික ශක්තියකුත් තියෙන්න ඕන. ඔය දෙකම තිබ්බොත් විතරයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. අකුණු ගසනකොට මේ දේ වෙනවා. වාහනවල ඉන්ධන දහනයේදීත් මේක වෙනවා. වාහනවල ඉන්ධන දහනයේදී මොකද්ද වෙන්නේ? මේ වාහනේ ඉන්ධන තියෙන කුටීරය දෙනවා කියලා හිතන්නකො. මේ ඉන්ධන දහනය වෙන්නේ වායුගෝලීය වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා. වායුගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි වාහනවල ඉන්ධන දහනය වෙන්නේ. එතකොට වාතයේ ඔක්සිජන් එද්දී ඔක්සිජන් තනිය වෙනවද නැහැනේ. නයිට්‍රජන් එක්කනේ ඉන්නේ. අනේ මේ විදිහට අධික වේගයකින් අධික ශක්තියක් යටතේ උෂ්ණත්වයේ වැඩි වෙලාවකදී තමයි ඉන්ධන දහනය වෙන්නේ. ඉන්ධන දහනයේ වැඩි ශක්තියක් ලැබෙන උෂ්ණත්වයත් වැඩි. අනේ ඒ අවස්ථාවේදී වාහනවල ඉන්ධන දහනයෙන් NO හැදෙනවා. NO තවදුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළොත් NO2 පිට වෙන්න පුළුවන්. ඒකට වාහනවල ඉන්ධන දහනයෙන් NO2 පිට වුණොත් මොකද වෙන්නේ? NO2 කියන්නේ අම්ල වැසි වලට ප්‍රබලම සාධකයක්. ඒකයි අපි කියන්නේ වාහනවල උත්ප්‍රේරක පරිවර්තක දානවායි කියනවා. පරිසර රසායනයට කතා කරන එක. උත්ප්‍රේරක පරිවර්තක යොදන්නේ වාහන එන්ජිමට. මේ වාහනවල ඉන්ධන දාණයෙන් හැදෙන NO N2 බවට පත් කරලා තමයි එළියට දාන්නේ. මේ උත්ප්‍රේරක මගින් කරන්නේ මේ N2 බවට පත් කිරීම. ඕව පරිසරයට නම් සම්බන්ධ කරලා මේ කතා කරන්නේ. ඔනම එක අවස්ථාවක් කතා කරා ඉහළ උෂ්ණත්ව අධික ශක්තිය තියද්දි N2O2 ප්‍රතික්‍රියා කරලා එනවා. ආයෙ N2 ප්‍රතික්‍රියා කරන අවස්ථාවක් තියෙනවා මොකද්ද? හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනයේදී ධර්මාන්ත රසායනයේ හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය කරන්නේ කොහොමද? N2 ධන H2 ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවක් ඍණ 92යි ශක්තියක් පිට වෙනවා. පීඩනය 250යි 300යි ATM පීඩනයක් යටතේ උෂ්ණත්වය 450යි සෙල්සියස් උෂ්ණත්වයක් තියෙන්න ඕන. ආයි උත්ප්‍රේරක විදියට යකඩ හරි යකඩ ඔක්සයිඩය හරි තියෙන්න ඕන. උත්ප්‍රේරක වර්ධක විදියට යකඩ ගන්නවා නම් උත්ප්‍රේරකයේ විදියට උත්ප්‍රේරක උත්ප්‍රේරක වර්ධකයේ විදියට K2O තියෙන්න ඕන. Fe2O3 ගන්නවා නම් උත්ප්‍රේරකයේ විදියට උත්ප්‍රේරක වර්ධකයේ විදියට Al2O3 තියෙනවා. ඒ තමයි හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය. එතකොට මෙතන බලන්න ඉහළ පීඩනයක් ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන්න නම් ඉහළ ශක්තියක් ඉහළ උෂ්ණත්වයක් කියන දෙකම ඕන. ආයේ ප්‍රතික්‍රියා කරනවා නයිට්‍රජන් පළවන කාණ්ඩයේ ලිතියනුයි දෙවන කාණ්ඩේ හැමෝමයි. එහෙනම් බලන්න 10 වෙනි ප්‍රශ්නෙට දාලා උත්තර මොනවද තියෙන්නේ කියලා. ආන්තරික ලෝහ උත්ප්‍රේරක ඇති විටදීය. උත්ප්‍රේරක විතරක් තිබිලා මදි. උෂ්ණත්වයේ ශක්තිය දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන. අධික පීඩනය ඒක විතරක් තිබිලා මදි. අඩු පීඩනය කොහොමවත් වෙන්නේ අඩු උෂ්ණත්වය කොහොමවත් වෙන්නේ. එහෙනම් මෙතන උත්තරයක් නැහැ. එහෙනම් උත්තරය අංක 5 ඉහත සඳහන් එක තත්වයක්වත් නොවේ. ඉහළ උෂ්ණත්වය ඉහළ ශක්තිය කියන දෙකම ඕන. N2O2 ප්‍රතික්‍රියා වෙන්න නම්. ඔතන උත්තරවල එකක් තනියම තමයි දීලා තියෙන්නේ. 11 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ පොටෑසියම් සයිඩ් එක්ක ඇමෝනියම් බ්‍රෝමයිඩ් ප්‍රතික්‍රියා කරනවා. මොනවද ඉන්නේ පොටෑසියම් දාන NH2 ඍණ. NH2 දාන Br ඍණ. එහෙනම් දාන ඍණ එකතු වෙනවා. මෙතන මොකක්ද? NH2 minus NH4 මේ දෙන්න මොකක්ද? මෙයාට H+ පිට කරලා අම්ලයක් වෙන්න පුළුවන්. මෙයාට H+ පිට කරන්න පුළුවන්. මෙයාට H+ ලබා ගන්න පුළුවන්. මේකත් අපි ඇමෝනියා රසායනයට මතක් කර හරුණා. මොකක්ද වෙන්නේ? මෙතනින් H+ පිට කරාම එනවා ඇමෝනියා. මෙතනින් H+ ගත්තාම එන්නේ ඇමෝනියා. එහෙනම් ඇමෝනියා දෙකක් තමයි ලැබෙන්නේ. නැත්තම් මේ දෙන්නම එකතු කරලා දෙකෙන් බෙදන්න. දෙන්නම එකතු කරාම N2H6 දෙකෙන් බෙදුවාම NH3 දෙකක්. එහෙමත් නැතයි හැබැයි හරි විදිය තමයි මේක. මේක අපි කතා කරන සමතුලිතතාවයේදී සංයුග්මක
අම්ල භස්ම යටතේ සංයුක්ම අම්ල භස්ම යටතේ ඇමෝනියා වල NH2 රින් NH2+ මේ දෙකම එන කොටස. දැන් ඔයගොල්ලෝ හිතන්න එපා ඉනෝගනික් එක තැනක සමතුලිතතාවය තව තැනක සමතුලිතතාවය කතා කරන අම්ල භස්ම සමතුලිතතාවය යටතේ සංයුක්මක අම්ල භස්ම මෙන්න ඒක සම්බන්ධ කරලා ආපු තැන. හරිද? ඒක ඉනෝගනික් ආපු ප්‍රශ්න එහෙමත් ඇවිල්ලා තියෙනවා. ටිකක් අමාරුයි ප්‍රශ්නේ. තේරුණා නේද? මෙයා H+ ගත්තාම NH3 මෙයා H+ පිට කරාමත් NH3. දැන් ඵලය මොකද්ද තියෙන්නේ එතන උත්තරේ? 11ට උත්තරේ 1 ඇමෝනියා. දොළොස්වෙනි ප්‍රශ්නය තියෙන්නේ සල්ෆර් හා ෆොස්ෆරස් එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට. අපි දන්නවා සල්ෆර් ෆොස්ෆරස් කියන දෙන්නම අලෝහ. අලෝහ ගත්තොත් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්නේත්. මොකද අම්ල ප්‍රතික්‍රියා කරන්නේ ලෝහත් එක්ක. මෙතන ජලය අයින් කරතයි සල්ෆියුරික් අම්ලය අයින් කරතයි ඇසිඩික් අම්ලය අයින් කරතයි හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය අයින් කරතයි උත්තරේ නැගෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? නිකම් උත්තරේ එනවා ඒත් ටිකක් කතා කරමු මේ ගැන. සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක දීදාකරණයක් සිද්ධ වෙනවා. මොනවද ලැබෙන්නේ සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක දීදාකරණය? සල්ෆර් දීදාකරණයක් කියන්නේ එකම ප්‍රභේදය ඔක්සිකරණයට මෙන්ම ඔක්සිහරණයටත් ලක් වෙනවා නම් අපි කියනවා දීදාකරණයක් කියලා. එහෙනම් සල්ෆර් බිඳුවේ ඉන්න සල්ෆර් ඍණ 2 සල්ෆයිඩය බවට ඔක්සිහරණය වෙනවා වගේම සල්ෆයිටය ධන 4 බවට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. මේක මතක තියාගන්න කෙටි ක්‍රමය කිව්වේ මොකද්ද? H2S SO2 ගෙන දුන්නු ඇනායන දෙක. ඒ මතක තියාගන්න. නැත්නම් මේක ගොඩක්කට අමතක වෙනවා. H2S SO2 ගෙන දුන්න ඇනායන බවට තමයි සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේදී දීදාකරණය වෙන්නේ. ෆොස්ෆරස් දීදාකරණය වෙන්නේ කවර බවටද? PH3 ෆොස්ෆීන් වායුව බවටයි. ආය H2PO2 බවට. මේ දෙකෙන් කොහොමද මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? ෆොස්ෆීන් කියන්නේ වායුවක්. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම නැත්නම් භස්මයක් දැම්මහම වායු පිට වෙනවා නම් ඉඳලා තියෙන්නේ කවුද? ෆොස්ෆරස්. ආය දීදාකරණ මොකද සිලබස් එකේ තියෙන? භාෂික මාධ්‍ය දීදාකරණ Cl2 වේ දීදාකරණය. සිසිල් සංක අවස්ථාවේදී Cl ඍණ OCl ඍණ බවට පත් වෙනවා. බිඳුවේ ඉන්න කෙනා ඍණ 1ටයි ධන 1ටයි දෙකට ඔක්සිකරණයට ඔක්සිහරණයට ලක් වෙනවා. උණු සාන්ද්‍ර අවස්ථාවේ නම් Cl ඍණයි ClO3 ඍණ. මෙහෙම ClO3 ලැබෙන්න හේතුව තමයි මේ සිසිල් තනුක එක්ක ලැබෙන OCl- අයනය. OCl- අයනයේ උෂ්ණත්වයේ වැඩි වීමත් සමග Cl ඍණයි ClO3 ඍණයි බවට දීදාකරණය වීමක් සිද්ධ වෙනවා. ආයි මේ විදිහටම ඉතින් Br2 I2 දෙන්නත් වෙනවා. Br ඍණ OBr ඍණ. උණු සාන්ද්‍ර නම් BrO3 ඍණ. ඔක්කොම එක තැනකට මතක් කරගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දීදාකරණ. ආය I2 තියෙනවා මෙතන මේ විදිහට. කලින් කිව්වා ඒක. පැහැදිලිද? එහෙනම් ඒකට 12ට උත්තරේ වෙන්නේ අංක 4 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ෆොස්ෆරස් එක්ක ෆොස්ෆීන් වායුව පිට වෙන්නේ. මේ අවස්ථාවෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. 13 වෙනි ප්‍රශ්නේ පොටෑසියම් නයිට්‍රයිටයයි පොටෑසියම් නයිට්‍රේටය එකිනෙකින් වෙන් කර හඳුනා ගන්න යොදාගත හැකි ප්‍රභේදය අහනවා. තණුක අම්ලයක් තිබ්බනම් තණුක අම්ලයත් එක්ක NO2 දුඹුරු පාට පිට කරන්නේ මෙයා. මෙයා සාන්ද්‍ර අම්ලම ඕන. මෙයා තණුක එකත් එක්ක පිට කරනවා සාන්ද්‍ර එකත් එක්ක කොහොමද පිට කරන්නේ? ඒත් උත්තරවල අම්ල දීලා නැහැ. අනිත් අවස්ථාව මොකද්ද? පොටෑසියම් නයිට්‍රේට් වල නයිට්‍රේට ඉන්නේ නයිට්‍රජන් ධන 5 උපරිම ඔක්සිකරණ අවස්ථාවේ. නයිට්‍රයිටේ නයිට්‍රජන් ඉන්නේ ධන 3. මෙයාට පුළුවන් ඔක්සිකරණය වෙන්න. ඔක්සිකරණය වෙන්න පුළුවන්. හැබැයි මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ. හේතුව තමයි මෙයා ඉන්නේ උපරිම ඔක්සිකරණ අවස්ථාවේ. එහෙනම් මේ දෙන්න එකිනෙකින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් මෙයා ඔක්සිකරණය වෙන හින්දා ඔක්සිහරණය වන ප්‍රභේදයක් දාලා.
එහෙනම් කවුද බලන්න ඔක්සිහරණය වන ප්‍රභේදයක් ඉන්නවද කියලා. Br2 ඉන්න. ඔව් Br2ට පුළුවන්. Br ඍණ බිඳුව ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. ඍණ 1 Br මයිනස් බවට ඔක්සිහරණය වෙන්න පුළුවන්. තයෝසයනේට මගින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්නේ Fe ධාතු නායන. Fe ධාතු නායන තයෝසයනේට 1 සිට 4 දක්වා අණු ප්‍රමාණයක් බැඳෙන්න පුළුවන්. ලේ රතු පාට සංඝ සංකීර්ණයක් දෙන්න. ලේ රතු පාටක් දෙන්න. මෙතන Fe ධාතු නම් නෙවෙයිනේ අහලා තියෙන්නේ. ඒකත් H2S එක නෑ. සල්ෆයිඩත් එක බෑ. ආත් එක්කවත් බෑ නේද? වෙන් කර හඳුනා ගන්න. මොකද අපිට මෙතන වෙන් කර හඳුනා ගන්න තියෙන ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ. අණු කම්ලත් එක්ක වායු පිට වීම නැත්තම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාවයි. එහෙනම් ඔක්සිහරණය වෙන්න පහළ ඔක්සිකරණ අවස්ථාවක ඉන්න අවස්ථාවක් වෙන්න ඕන. නේද? මෙයාට පුළුවන් ඔක්සිකරණය වෙන්න එන ඔක්සිහරණය වෙන්න අවස්ථාවක් වෙන්න ඕන උත්තරේ. ඔක්සිහරණය වෙන්න නම් උපරිම ඔක්සිකරණ අවස්ථාවේ ඉන්න ඕන. ඒ සෝඩියම් සල්ෆයිඩ් වල සල්ෆර් ඉන්නේ ඍණ 2 අවම අවස්ථාවේ. ඉතින් මෙයාට තව අඩු වෙන්න බෑනේ. ක්ලෝරයිඩ් අයනේ F ඍණ 1 අවම ඉන්නේ. මෙයාට පුළුවන් F2 වෙන්න විතරයි. ඔක්සිකරණය වෙන්නේ නැහැ යටත් බෑ. දැන් උත්තරේ මොකද්ද? NO2 ඍණට නයිට්‍රේට බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒ වෙද්දී Br2 හිටියොත් දුඹුරු පාට Br2 Br මයිනස් වෙද්දී අවර්ණ වෙනවා. එහෙනම් දුඹුරු පාට Br2 ගේ වර්ණය අවර්ණ කරන්න පුළුවන් වෙන්නේ පොටෑසියම් නයිට්‍රයිට් එක. නිරීක්ෂණයකුත් තියෙන්න ඕන. මේ රෙඩොක්ස් එක විතරක් කළා හරියන්නේ නැහැ. මෙතන හොඳ නිරීක්ෂණයකුත් තියෙනවා දුඹුරු පාට Br2 අවර්ණ වෙනවා. එක්ක වායුව අපිට වෙන්න ඕන එක්ක වර්ණ පර්යාසයක් වෙන්න ඕන. නැත්තම් අපිට රෙඩොක්ස් එක වුණා කියලා මේ දෙක වෙන් කර හඳුනා ගන්න බැහැ. නම් උත්තරය අංක 1 Br2 ජලයයි තියෙනවා. තේරුණාද මේ ප්‍රශ්නේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. 14 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ HBr හා HI වෙන් කර හඳුනා ගැනීමට යොදා ගන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ Br ඍණයි I ඍණයි. හේලයිට හඳුනා ගැනීමේ පරීක්ෂණ. අප මේවට කරා කීපයක්ම නේද? මේක පරීක්ෂණ කීපයක් තියෙනවා. සිල්ල නයිට්‍රේට් යොදාගෙන, ලෙඩ් නයිට්‍රේට් නැත්නම් ලෙඩ් ඇසිටේට් යොදාගෙන තමයි මේ හඳුනා ගැනීම පරීක්ෂණ ටික කතා කරන්නේ. ඇනායන විශ්ලේෂණයට මේ කොටස කතා කරන කොටස තියරි වල මම සිලබස් එකේම ඇනායන කොටස එකට විශ්ලේෂණයක් කතා කරා. සිලබස් එකේම කැටායන ටික කැටායන විශ්ලේෂණයක් වෙනම අපි කතා කරනවා. මේකේ කොටස් දෙකක් ඔන්න YouTube උත් දාලා ඇති. එතකොට මෙතනදී එකක් තමයි මේ ඇනායන තියෙන එකට කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් හරි ක්ලෝරෝෆෝම් දාලා ඇනායන ඔන්න ඉන්නවනම් අපි ඉහළින් දැම්මොතින් ඔන්න Cl2 Cl Br I ඉහළින් ඉන්න එක්කෙනාගේ වායුව දැම්මොතින් හිතන්නකෝ Cl2 දානවා කියලා. ඉහළ ඉන්න කෙනා මොකද වෙන්නේ? Cl2 දැම්මම Cl2 Cl මයිනස් වෙනවා. පහළ ඉන්න ඇනායනේ Br මයිනස් එක නම් එයා Br2 වෙනවා. මේක මම විද්‍යුත් රසායනික ශ්‍රේණිය මගිනුත් පැහැදිලි කරනවා තියරි වලට. ඉහළින් දාන එක්කෙනාගේ වායුව ඔක්සිහරණය වෙනවා. පහළ ඉන්න කෙනාගේ ඇනායනේ ඔක්සිකරණය වෙනවා. මෙතන Cl2 දාද්දී I මයිනස් හිටියත් Cl මයිනස් I2 වෙනවා. එතකොට මේ නිර්ද්‍රවීය කට්ටිය නිර්ද්‍රවීය වායුව ඒගොල්ලෝ ද්‍රවණය වෙනවා. එතකොට මේ ගෝලිකාවේ වර්ණය මගින් අපිට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ගෝලිකාව දුඹුරු පාට වුණොත් ඇඹිලි පාට වගේ වුණොත් ඉඳලා තියෙන්නේ Br රින්. ගෝලිකාව දම් පාට වගේ වුණොත් එහෙම තද පාටක් ඉඳලා තියෙන්නේ I රින්. හැබැයි අපි මෙතන පළවෙනි උත්තරේ දාන්නේ Br2. Br2 දැම්මහම Br මයිනස් වනම වෙන් කර හඳුනා ගන්න බෑ නිරීක්ෂණයක් නැහැ. හැබැයි I මයිනස් හිටියා නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? Br මයිනස් වෙලා මෙයා I2 හැදිලා ගෝලිකාව වර්ණවත් වෙනවා. එහෙනම් Br2 තියර මගින් අපට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මොකද මේ I මයිනස් ඉන්න තැන Br2 දැම්මොත් I2 දම් පාට වාෂ්පය ගෙන දෙනවා. මෙතන ගෝලිකාවක් දානවා කියලා නෑනේ අපිට. මේකට දානවා කියලා නෑනේ. ඒත් අපිට මේ I2 වාෂ්පය මගින් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. නැත්තම් Br2 ගේ දුඹුරු පාට නැති වී යාම වෙන හඳුනා ගන්න පුළුවන්. දුඹුරු පාට අවර්ණ වෙනවා.
දැන් පළවෙනි එකේම උත්තරේ ආව අපට. හරිද? ඊළඟට තියෙන ඉතින් රෙඩොක්ස් වලින් බැහැනේ. මොකද හේතුව තමයි මේ දෙන්නම රෙඩොක්ස් සිද්ධ කරනවා. අනිත් දේ තමයි මේ දුඹුරු දම් කියන දෙන්නම තද පැහැති වායුන් කියලා තමයි සලකන්නේ. ඒතකොට මෙහෙම තද පැහැති වායුන් දෙක අවස්ථා දෙකේදීම හැදුනහම මේක දුඹුරුද දම්ද කියලා වෙන් කර හඳුනා ගන්න බෑ අපිට. හොඳට මතක තියාගන්න. පාස් පේපර්ස් වල සලකලා තියෙනවා දුඹුරු දම් වර්ණ වලින් වෙන් කර හඳුනා ගන්න බෑ කියලා. මොකද හේතුව තමයි මේ දෙන්නම තද පැහැති වායු. අලු පාටට හුරු වායුන් විදිහට තමයි මේගොල්ලෝ ඔක්කොම යන්නේ. මොකද පාෂ්ප විදිහට එකට එකතු වෙලානේ යන්නේ. එහෙනම් මේ දෙන්නගේ මේ වායු වල වර්ණ වලින් රෙඩොක්ස් මගින් හඳුනා ගන්න බෑ. අනිවාර්යයෙන්ම මේ Br2 මගින්ම විතරයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හේතුව තමයි Br- එකත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. I- එක්ක ප්‍රතික්‍රියාවෙන් තමයි මේ අදාළ වර්ණ විපර්යාස සිදු කරන්නේ. පැහැදිලිද ඒක? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. 15 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ KCl ආයේ potassium dichromate ආයේ සාන්ද්‍ර සල්ෆියුරික් නේද? ඔව්. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල සමග රත් කර විට මොකක්ද මේ? Cl ඍණ හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. මොකද්ද Cl ඍණ හඳුනා ගැනීමේ පරීක්ෂාවට අපි කියන නම? ක්‍රෝමයිල් යන්නේ කොහොමද? ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් පරීක්ෂාව නෙමෙයි තියෙන්නේ. මේකෙදි මොකද්ද හැදෙන්නේ? CrO2 Cl2 රතු දුඹුරු වාෂ්පය ගෙන දෙනවා. මේකෙන් තමයි Cl ඍණ ඉන්නවද කියලා හඳුනා ගැනීම පරීක්ෂණය. ওই විදිහටම අපි විශේෂ ප්‍රතික්‍රියා කතා කරා. ආයේ සල්ෆයිඩ් හඳුනා ගන්න කතා කරා. මොකක්ද ඒක? සෝඩියම් මොලිබ්ඩේට් එක දම් පාට. සල්ෆයිඩ් හඳුනා ගැනීමකට කරා සෝඩියම් මොලිබ්ඩේට් එක දම් පාට. ආයේ Fe ධන 3 හඳුනා ගන්න සැලිසිලික් අම්ලය. දම් පාට ඒත් ගෙන දෙනවා කිව්වේ. ආයෝගය තමයි තියෙන අපේ සිලබස් එකේ. ප්‍රතිකාරක විදියට භාවිත කරන ඒවා. ලූකස් ප්‍රතිකාරකය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රය Cl එක කතා කරලා තියෙනවා. ආයේ ලින්ලේ ප්‍රතිකාරකය ගැන කතා කරලා දැන් ඕගනික් පැත්තේ තමයි ගොඩක් මේ විදිහේ ප්‍රතිකාරක තියෙන්නේ. ඉනෝගනික් වල නම් ටිකයි තියෙන්නේ. ඕගනික් වල ටික මම ඕගනික් ෂෝට් නෝට් සීරීස් එකේ දාලා දෙන්නම්. හරිද? මොකද තාම දැන් මම ෂෝට් නෝට්ස් සිලබස් එකටම දෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට දාලා 15ට ක්‍රොමයිඩ් ක්ලෝරයිඩ් රතු කුඹුරු වාෂ්පය ගෙන දෙන එක ABCD ප්‍රශ්නයක් තියෙනවා. ABCD ප්‍රශ්නයක්. පළවෙනි එක කියනවා A ප්‍රකාශය රතු වාෂ්පයක් හැදෙනවලු. එහෙනම් ඒක හරි. එතකොට මේකේ වෙන දැන් මේකේ වෙන රෙඩොක්ස් එක අතරම අපේ සිලබස් එකේ නැහැ. අපේ සිලබස් එකේ මෙතන තියෙන්නේ ඇත්තටම Cl ඍණ හඳුනා ගන්න මෙන්න මේ පරීක්ෂාව ගන්නවා මේ රතු දුඹුරු වාෂ්පය හැදෙනවා කියන එක විතරයි. ඇත්තටම හඳුනා ගැනීම පරීක්ෂාවට ඒක විතරයි. හැබැයි මෙතන වෙන රෙඩොක්ස් එක මම පොඩ්ඩක් කතා කරන්නද. මේක වැඩි. ඇත්තටම මේක වැඩි. මෙතන වෙන රෙඩොක්ස් එක කතා කරොත් එහෙම මෙතනදී මම කොහොමද පැහැදිලි කරන්නේ? ටිකක් සංකීර්ණ රෙඩොක්ස් එකක් වෙන්නේ. මෙතනින් Cl ඍණ Cl2 බවට ඔක්සිකරණය වෙද්දී මෙතන ක්‍රෝමියම් අයනය Cr ධන 3 බවට ඔක්සිහරණය වෙනවා. එතකොට එතනින් එනවා CrO2 2-. එතකොට මෙතන ඉන්න එක තමයි Cl ඍණ. හරිද? එතකොට Cl ඍණත් එක්ක මෙතන වෙන ප්‍රතික්‍රියාවේදී වැඩිපුර Cl- ඉන්න හින්දා මේ ලැබෙන මෙයාගේ ආයනය මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි CrO2 Cl2 හැදෙන්නේ. මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ අත්‍තරම. පොඩ්ඩක් ඉන්නම පැහැදිලි කරන්න තව.
මෙතන වෙන්නේ සල්ෆියුරික් අම්ලය තියෙන්නම ඕන. සාන්ද්‍ර සල්ෆියුරික් තියෙන්නම ඕන. මේකෙන් වෙන්නේ වැඩිපුර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන එක. මෙහෙම මතක තියාගන්න පොඩ්ඩක් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙතන වෙන දෙයට ආසන්න ක්‍රියාවලිය. ඔයගොල්ලෝ මතකද කොපර් රසායනයේදී අපි කතා කරනවා කොපර් ධන 1යි I - V අතර රෙඩොක්ස් එක තියෙනවා අපේ සිලබස් එකේ. එතනින් කොපර් ධන 2 කොපර් ධන 1 බවට ඔක්සිහරණය වෙද්දී I - I2 බවට ඔක්සිකරණයක් වෙන්නේ. නේද? එතකොට මෙතනින් ලැබෙන කොපර් අයඩයිඩ් සුදු පාට අවක්ෂේපයයි I2. හැබැයි වැඩිපුර තිබ්බොත් එහෙම I- මොකක්ද වෙන්නේ? සුදු පාට අවක්ෂේපය වෙන තියෙනවා කොපර් අයඩයිඩ්. වැඩිපුර I- තිබ්බොත් මේ හැදෙන I2 I- එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා මොකද්ද? I3- මෙයා සතු දුඹුරු පාටයි. මතකද මේක? මං කිව්වා චොකලට් බෝල හැදෙනවා කියලා. ඒකේ වෙන්නේ කොපර් අයඩයිඩ් සුදු පාට අවක්ෂේපය වට මෙන්න මෙයා තැම්පත් වෙනවා. ඔන්න ඔහොම දෙයක් වෙලා තමයි මෙතන මේ වාෂ්පය හැදෙන්නේ. හරිද? ඒක ඕන නැහැ. ඕගොල්ලෝ මේකේ මතක තියාගන්න. සතු දුඹුරු වාෂ්පයක් ගැන දෙන්නේ Cl රින හඳුනා ගන්න. මේක යොදා ගන්න පුළුවන්. ක්‍රෝමියම් ඔක්සිකරණය වෙනවා. මේක තනුක Cl ගේ දිය වෙනවා කියලා. හැබැයි ඒ ලක්ෂණ අපේ සිලබස් එකේ නැහැ. ඇත්තටම ඕක අපේ සිලබස් එකට අදාළව ඕන නැහැ. හැබැයි දැනගෙන තියාගන්න සතු දුඹුරු වාෂ්පයක් හැදෙනවා කියන එක Cl රින හඳුනා ගන්න මේ ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාව යොදා ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. මෙතන මේ කොපර් ධන දෙකේ වුණා වගේ ක්‍රියාවලියක් තමයි මෙතන වෙන්නේ. හරි. එහෙනම් ඒකට උත්තරය අංක 5 එන්නේ මොකද පළවෙනි එකත් හරි දෙකත් හරි පහත් හරි. ඒක තේරුණාද? ඒකේ දැනගන්න ඕන කරුණ මොනවද එහෙනම්? Cl රින හඳුනා ගැනීමට මේ පරීක්ෂාව යොදා ගන්නවා. Cl රින ඉන්න කෙනෙක්ට පොටෑසියම් ඩයික්‍රොමේට් දාලා ඩයික්‍රොමේට් එකක් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරද්දි තමයි මේ වාෂ්පය ලැබෙන්නේ. ඔය ටික දැනගත්තාම ඇති. මොකද මෙච්චර ගොඩාක් කතා කරන්න අපේ සිලබස් එකට අනුව නැහැ. ඕල් සිලබස් වල තිබිලා තියෙනවා. මොකද මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මොකක්ද අවුරුද්ද 1976 අහලා තියෙන්නේ. හරිනේ. අපි අර ඒවෙන් ගන්න ඕන කරුණු ටික විතරක් ගමු. වැඩිපුර ඒවා ඕනේ නැහැ. ඊළඟ ප්‍රශ්නය 17 නේ. sorry 16 වෙනි ප්‍රශ්නය. මම බලන්න මේ ප්‍රශ්නේ 16 උණු සාන්ද්‍ර HCl එක්ක MnO2. මම මේ කතාව දැනට ප්‍රශ්න කීයක කිව්වද? දෙකක් කිව්වා. MnO2 උත්පෙරකත් එක්ක Cl වෙන වලින් Cl2 පිට වෙනවා. එහෙනම් මැංගනීස් MnCl2 වෙනවා ජලය හැදෙනවා. ඔන්න ප්‍රතික්‍රියා. මේක අපි ගත්ත නේද කැල්සියම් ෆ්ලෝරයිඩ් එක්ක ප්‍රශ්නයක් අහලා තිබ්බ නේද? 1975 මෙන්න 76 ඒ වගේම දෙයක් අහලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් 16ට උත්තරය මොකද්ද? ඔක්සිජන් ලැබෙයි කියන එක වැරදි. B හරි Cl2 ලැබෙනවා. C වැරදි MnCl3 හැදෙන්නේ නැහැ. A වැරදි C වැරදි D හරි MnCl2 හැදෙනවා. දැන් උත්තරේ BD කියන්නේ උත්තරය අංක 5. මම ඔය ABCD වල උත්තර ගන්න විදිහත් පොඩ්ඩක් පොඩි ඒ කියන්නේ කෙමිස්ට්‍රියක් නෙවෙයි වෙන ක්‍රමයක් කියලා දෙන්නම්. අපේ A level paper එකේ උත්තර 5 එන පොඩි දෙයක් තියෙනවා. ABCD ප්‍රශ්න වල උත්තර අංක 5 එන උත්තර දෙකක් තුනක් තියෙනවා. ඔය කෝඩ්ස් විදිහට අපි කතා කරලා ඇති ක්ලාස් එකක මතකද මම මේ ඒගොල්ලෝ ඉන්නවද අතර සහභාගී වෙච්ච අය. කෝඩ්ස් විදිහට කතා කරලා ඒ කියන්නේ දැන් ඔය A level paper එකේ උත්තර 50 බැලන්ස් කරන්නේ පළවෙනි උත්තරයට 10යි දෙකට 10යි තුනට 10යි ඔය විදිහට. දැන් නිකන් බැලුවට පස්සේ ඔය 5 වෙනි උත්තරේ හැමදාම කවර් කරන්නේ ABCD ටික. දැන් ෆිසික්ස් වල ගත්තොත් එහෙම අන්තිම ටිකට එකම උත්තර ටිකක් එනවනේ. දැන් ගහන්න නැති අයට කනාවක් අර කලින් ප්‍රශ්න ටික හරිනම් මොනම් බල්ල ගහත හැකියි. හැබැයි ඕක 2018 වෙනස් කරා 2018 බැලන්ස් වෙන්න දීලා තිබ්බේ නැහැ. හරිද? එහෙම ඉතින් අපි කනා ගහන්න ඕනේ නැහැ. අපි හරියට සබ්ජෙක්ට් එක ඉගෙන ගමු. මම එහෙම ට්‍රික්ස් ටිකකුත් කියා දෙන්නම් වගන්ති වලටයි ABCD වලටයි. මොකද බැරි වුණොත් ඉතින් කනාවක් හරි ගහනවා නම් පොඩ්ඩක් ගැළපෙන්න ගහන්න එපා. මම ෆිසිකල් ගණන් නම් කෙටි ක්‍රම කියා දීලා ඇති.
ඒව ටිකත් අපි ඉස්සරහට සාකච්ඡාවලදී නැවත කතා කරමු. 17 PCl5 මේවා සමග ප්‍රතික්‍රියා කරයි. මෙතන ඉතින් ඕගනිකුත් පොඩ්ඩක් 17 වෙනි ප්‍රශ්නේ සම්බන්ධ වෙලා තියෙනවා. දන්නව නේද ඇල්කොහොලේට C2H5OH වලට PCl5 දැම්මම මොකද වෙන්නේ? ඒක ඇල්කිල් හේලයිඩ් වෙනවා. හැබැයි බෙන්සීන්ට කෙලින්ම වැදුණු ෆීනෝලයට මෙහෙම වෙනවද? ෆීනෝලයට මෙහෙම වෙන්නේ නැහැ. මෙයාට දැම්ම කියලා මේ OH එක Cl වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ෆීනෝල් එක සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. එයාගේ ඍණ ආරෝපණ බෙන්සීන් වලය වටා විස්ථානගත කරමින් සංප්‍රයුක්ත ව්‍යුහ හදනින්ද ඒක ස්ථායි. මොනවා හරි කෙනෙක්ට සංප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා කියන්නේ ඒක ගොඩාක් ස්ථායි එකකින්ද. බෙන්සීන්ට බැඳුණු OH නැත්නම් ෆීනෝල මේ විදිහට වෙන්නේ නැහැ. හැබැයි ඇලිෆැටික අපි සාමාන්‍ය මධ්‍යසාර නැත්නම් ඇල්කොහොල ඇල්කිල් හේලයිඩ් බවට පත් වෙනවා. මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ හින්දා තමයි ෆීනෝලය PCl5 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ. මෙතන ඍණ ආරෝපණය මෙන්න මේ විදිහට විස්ථානගත වෙනවා. ඊට පස්සේ මෙයා මෙතනට බන්ධන දෙද්දි ඉලෙක්ට්‍රෝන දෙද්දි බන්ධනය හදන්න මෙයා කැඩෙනවා. එතකොට දෙකෙන් දෙකට 2 4 6 ස්ථාන වලට ඍණ ආරෝපණය විස්ථානගත වීම සිද්ධ වෙනවා. ඒක සංප්‍රයුක්ත වීම අඳිනවා. අපි ඕගනික් වලට මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ගොඩක් එන්නේ ඕගනික් වල දැන් රචනා ප්‍රශ්න පත්‍රයට. මෙයා මෙතනට දෙද්දි එයා ආපහු මුල් ව්‍යුහයම ගෙන දෙනවා. මුල් ව්‍යුහයට වඩා මේක සමානද වෙනස්ද? වෙනස්. බන්ධන මාරු වෙලා තමයි ගෙනත් දෙන්නේ. මේ දිත්ත බන්ධනයේ තිබ්බේ මාරු වෙලා තමයි අවසානයේට ලැබෙන්නේ. හරිද? මම ඒකනේ අමතරව කතා කරේ. හරි. එහෙනම් PCl5 එක ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ A උත්තරේ හරි. B කියන්නේ PCl5 ප්‍රතික්‍රියා කරනවලු සල්ෆියුරික්. PCl5 ජලීය ද්‍රාවණය මොනවද ගෙන දෙන්නේ? POCl3 නැත්නම් H3PO. ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. අපි අද කලින් ප්‍රශ්නයකට කතා කරා නේද? ඉතින් මෙයා අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන අවස්ථාව සිලබස් එකේ එකයි තියෙන්නේ. මොකද්ද? නයිට්‍රික් අම්ලයේ උභය ප්‍රෝටික හැසිරීම. HNO3 නම් සල්ෆියුරික් අම්ලය එක්ක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතනදී සල්ෆියුරික් අම්ලය වෙද්දී නයිට්‍රික් අම්ලය භස්මය වෙනවා. හරිද? මේ අවස්ථාව විතරයි තියෙන සිලබස් එකේ. සමතුලිතතාවය යටතේ උභය ප්‍රෝටික ප්‍රභේද හැසිරීම එක. එතකොට B වැරදි. සල්ෆියුරික් අම්ලය PCl5 එක ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. HCl එක කොහොමත් වෙන්නේ? නයිට්‍රික් තිබ්බනම් නයිට්‍රික් එක්ක දැන් මෙතන PCl5 PCl3 තිබ්බනම් මෙතන ගන්න පුළුවන්. PCl5 එකත් එක්ක වෙන්නේ නැහැ. මොකද PCl5 කියන්නේ ෆොස්ෆරස්ගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව තියෙනවා. මෙයා ස්ථායි. මේක සල්ෆියුරික් එක්ක බැරි වුණේ ජලීය ද්‍රාවණයේදී මෙයා අම්ලය හැදලා තියෙන. ඉතින් අම්ල ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ. ඒකයි සල්ෆියුරික් HCl දෙන්නම එක්ක ප්‍රතික්‍රියා නැත්තේ. පස්වෙනි එක තියෙන්නේ කීටෝන ප්‍රතික්‍රියා කරන්නේ PCl5 එක්ක. නේද? කීටෝන ප්‍රතික්‍රියා නැහැ නේ. එහෙනම් ඒකත් වැරදි. නෑ ඒකේ A විතරයි හරි. උත්තරය අංක 5. ඇත්තට මේ ප්‍රශ්නේ වැරදීමකින් දාලා තියෙන්නේ මෙතන තියෙන්නේ ඕගනික් ප්‍රශ්නයක්. මෙතන මේ PCl5 එක ඉනෝගනික් කරලා තිබ්බට ගොඩක් ඕගනික් එක්ක සම්බන්ධ කරලා තමයි තියෙන්නේ කීටෝන එක්ක ඇල්කොහොල එක්ක විදියට. අපි කොහොමත් ඕගනික් වල ප්‍රශ්න පටන් ගන්නෙ ඕගනික් සිලබස් එකම එක දවසකින් ප්‍රතික්‍රියා ඔක්කොම සාකච්ඡාවක් කරන්න ඕන. ඒ වගේම සිලබස් එකේම යාන්ත්‍රණ ටික එක දවසකින් සාකච්ඡාවක් කරන්න ඕන. ආයි සිලබස් එකේම ආම්ලිකතා නාමකරණ සාකච්ඡාවක් යනවා. ඔය විදියට සාකච්ඡා 4කින් පස්සේ තමයි අපි ඕගනික් වල ප්‍රශ්න පටන් ගන්න ඉන්නේ. හරි. වෙනි ප්‍රශ්නය තියෙන්නේ 18 මොකද්ද තියෙන්නේ? ඇමෝනියම් අයඩයිඩ් එක්ක මැග්නීසියම්. කරන්න ඕනද මේක? අද කරපු මොන ප්‍රශ්නේද ඒක තිබ්බේ? 4 වෙනි ප්‍රශ්නේම නේද බලන්න. මොකද්ද මෙතන තියෙන්නේ? ඇමෝනියයි HI.
HI කියන්නේ ප්‍රබල ආම්ලයක්. ඇමෝනියා කියන්නේ දුබල ආම්ලයක් කියන මේක ආම්ලයකට මැග්නීසියම් දැම්මම වගේ අපි කරා නේද මේක? හයිඩ්‍රජනුයි ඇමෝනියයි මැග්නීසියම්. ඉතින් බලන්න කලින් අද දවසම කතා කරපු ප්‍රශ්නයක් ආයෙ රිපීට් වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද උත්තරේ වෙන්නේ? ඇමෝනියා පිටවීම උත්තරේ අංක 1. අද කතා කරපු එක නැවත 19 I2 PBr3 සමග I2 PBr3 මට කියන්න PCl3 ගත්තොත් මෙයා වගේ Cl2 එක්ක ප්‍රතික්‍රියා කළාම කතර වෙන්නේ PCl5 ධන 3 ඔක්සිකරණ අවස්ථාව උපරිම ධන 5 දක්වා ඔක්සිකරණය ඔය වගේම තව මොකද්ද තියෙන සිලබස් එකේ හැලෙන සම්බන්ධ I2 Cl2 ප්‍රතික්‍රියා කළා ICl හැදෙනවා ICl වැඩිපුර Cl2 එක්ක ප්‍රතික්‍රියා කළා ICl3 වෙනවා දැන් මෙතන මොකක්ද මෙතන Br2 තිබ්බනම් මොකද වෙන්නේ PBr5 වෙනවා මේ වගේනේ එහෙනම් I2 තිබ්බනම් මොකක්ද වෙන්නේ PBr3 I2 තමයි ලැබෙන්නේ ඒ හැලගෙන වල විද්‍යුත් රසායන ශ්‍රේණිය මගින් පැහැදිලි කිරීම නේද මොකද අපි දැන් හැලජන ශ්‍රේණිය ගත්තොත් ක්ලෝරීන් බ්‍රෝමීන් අයඩීන් විදියට ඉන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේද මේ ආවර්තයක ඉන්න විදියනේ නමුත් විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉන්නේ මේවල ආපස්සට අයඩීන් තමයි උඩම පහළ බ්‍රෝමීන් යටම ක්ලෝරීන් හරිද ඒතර විද්‍යුත් රසායනික ශ්‍රේණිය උඩ ඉන්න මේ අයඩීන් වෙන්නේ ඔක්සිකරණය පහළ ඉන්න කට්ටිය වෙන්නේ ඔක්සිහරණය ඒකයි හේලයිට් හඳුනා ගැනීම පරීක්ෂණයේදී ඉහළින් Br2 දැම්මහම පහළ ඉඳපු I- මෙතන ඉහළනේ I- I2 බවට ඔක්සිකරණය වුණා Br2 Br- බවට ඔක්සිහරණය වුණා ඒත් අපේ සිලබස් එකේ අපි උගන්වන්නේ කාණ්ඩේ ඉහළ ඉන්න මේගොල්ලෝ වායුව දැම්මහම ඇනායනය බවට පත් වෙනවා පහළ ඉන්න ඇනායනය වායුව බවට පත් වෙනවා හැබැයි එතන ඇත්තටම වෙන්නේ මොකද්ද? විද්‍යුත් රසායනික ශ්‍රේණිය දෙයක්. ආවර්තවගේ කාණ්ඩේ මේ පිළිවෙලට හිටියට ඒක අනිත් ආපස්සට ඉන්න විදිහට තමයි ඉන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය. අපි දන්නවා විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉහළ ඉන්න අය ඔක්සිකරණය වෙනවා පහළ ඉන්න අය ඔක්සිහරණය වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ ඇත්තටම? Br2 දැම්මම මෙයා Br- බවට ඔක්සිහරණය වෙනවා උඩ ඉඳපු කෙනා ඔක්සිකරණය වෙනවා. ඔය වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ මේ ක්‍රමයෙන් මතක තියාගන්න. PCl3 ප්‍රතික්‍රියා කළ PCl5 වෙනවා නම් PBr3 Br2 එක්ක ප්‍රතික්‍රියාව PBr5 වෙන්නේ එහෙනම් I2 දැම්මම PBr3 I2 උත්තරයක් තියෙනවා දෙවිදි. උත්තරය අංක 4 19ක් ඉවරයි.